ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. අලුත් විම් එක්ස්ට්‍රා ඇන්ටි ස්මෙල් ලෙමන් මින්ට් බලයයි තද දුගඳ සුන් කරයි. අද 2021 ජනවාරි 24 ඉරිදා සිරස්තල සාපෙල සිසුන් වෙනුවෙන් බස්නාහිර පාසල් හෙට විවෘත කෙරේ. පිට පළාත්වල උපකාරක පන්තිත් හෙට ඇරඹේ. ඊයේ දිනේත් කොවිඩ් ආසාදිතයන් 724ක්. බදු සමයට ගිය මනාල යුවලකට කොවිඩ්. පවුල් 100ක් නිරෝධායනයේ. කාති උසාවි අවලංගු කරන්න. මුස්ලිම් දික්කසාද පිළිබඳ වියත් හමුව රජයෙන් ඉල්ලයි. ගුණසිංහපුර බස් නැවතුම්පලේ අල්ලස්ගත් නිලධාරීන් අද දෙරණ උකුසු ඇසට හසුවෙයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරනු විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. Buy a 2-litre Coke and get a glass free. From Ada Derana, this is Ada Derana Prime Time with Kushani Fernando and Kalindu Karuna Ratna. ආයුබෝවන්. ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. එළවෙන මාර්තු මස පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන පාසල් දරුවන් සඳහා පමණක් හෙට සිට බස්නාහිර පළාතේ පාසල් විවෘත කෙරෙනවා. මේ අතර බස්නාහිර පළාත හැර සෙසු පළාත්වල උපකාරක පන්තිද නිරෝධායන රෙගුලාසිවලට යටත්ව හෙට සිට ආරම්භ කිරීමට නියමිතයි. The big story. COVID-19 දෙවැනි රැල්ල ආරම්භවීමත් සමග ඔක්තෝබර් 5 වනදා සිට දිවයිනේ සියලු පාසල් වසා දැමීමට රජය පියවර ගත්තා. ක්‍රමෙන් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමත් සමග බස්නාහිර පළාත හැර සෙසු පළාත්වල පාසල් අදිරෙන් අදිර ආරම්භ කෙරුණා. කෙසේ වෙතත් ලබන මාර්තු මාස අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින බස්නාහිර පළාතේ පාසල් දරුවන් සඳහා පාසල් හෙට සිට විවෘත කිරීමට රජය තීරණය කළා. එහෙත් බස්නාහිර පළාතේ හුදකලා කර ඇති ප්‍රදේශවල පිහිටි පාසල් සාමාන්‍ය පෙළ සිසුන් සඳහා විවෘත වන්නේ නැහැ. පාසල් දෙකක් අපට පටන් ගන්න බැරි වෙනවා. විශේෂයෙන්ම මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපේ තමයි මේ පාසල් දෙක තියෙන්නේ. හේතු වෙලා තියෙන්නේ මේ ප්‍රදේශය වසා දමා ඇති ප්‍රදේශයක් නිසා මේ පාසල් වල දරුවන් කැඳවන්න හැකියාවක් නැති බව මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමා මට මතක් කළා. විවෘත කෙරෙන පාසල් අද දිනේදී විෂ බීජ හරණය කර සූදානම් කළ අයුරුයි මේ. බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක 3ෙම තිබෙන පාසල්වල සම්පූර්ණ සංඛ්‍යාව 1576යි. අපි විශ්වාස කරනවා මේ පාසල් වලින් 900කට වඩා සෞඛ්‍ය නිර්දේශ වලට යටත්ව ආරම්භ කිරීමේ හැකියාවක් දැනට තිබෙනවායි කියලා. මේ අනුව බස්නාහිර පළාතේ අවදානමක් නැති ප්‍රදේශවල පිහිට ඇති 900කට වඩා පාසල් පෙබරවාරි 15 වෙනිදාට පෙර විවෘත කිරීමට පුළුවන් වෙයි. බස්නාහිර පළාතේ සාමාන්‍ය පෙළ සිසුන්ට හෙට සිට පාසල් විවෘත කිරීමේ රජයේ තීරණය සම්බන්ධයෙන් ගුරු සංගම් දරන්නේ මෙවන් ස්ථාවරයක්. මේ වෙනකොට පාසල් ආශ්‍රිතව 20කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වුණා කොරෝනා ආසාදිත ළමුන්. ඒ වගේම ගුරුවරු, ඒ වගේම දෙමව්පියෝ කොරෝනා ආසාදිතෙන් බවට පත් වුණා. පාසල් විවිධ කටයුතු කරන්න ආපු අය. පාසල් ආරම්භ කරපු 11 වෙනිදා ඉඳන් 3 වෙනි සතියේ තමයි බස්නාහිර පළාතේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට පාසල් කැඳවලා තියෙන්නේ. මේ ළමයි මාර්තු මාසේ සාමාන්‍ය පෙළ විභාග ලියන්න ඉන්න දරුවෝ මේ. ඒතකොට මේ ළමයි සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. ඒක අපි ඉල්ලීමක් කරනවා. පාසල් ආරම්භ කළොත් අඩුම තරමේ තෝරාගත් නියඳි පරීක්ෂණයකින් හරි ළමයින්ට ඇන්ටිජන් පරීක්ෂාවක් හෝ PCR පරීක්ෂාවක් කළ යුතුයි කියලා. හෙට සිට පාසල් පැමිණෙන දරුවන් ප්‍රවාහනය කරන පොදු හා පෞද්ගලික ප්‍රවාහන සේවා නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නේද යන්න පරීක්ෂාවට ලක් කරන බව පොලිසිය පවසනවා.
නිරෝධායන රීතීන් වලට පටහැනිව පාසල් ළමුන් දිගින් දිගටම ප්‍රවාහනය කරනවා නම් ඒ අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග වුවත් ගැනීමට පසුබට වන්නේ නැහැ. නිරන්තරයෙන්ම බස් රථය තුල වෑන් රථය තුල ඔවුන්ට මුහුණු ආවරණ පැළඳීමට උපදෙස් දෙන්න දෙමව්පියන්ගේත් යුතුයකමක් වෙනවා. මේ සම්බන්ධයෙන් දරුවන් දැනුවත් කිරීම. මේ අතර හෙට සිට බස්නාහිර පළාත හැර සෙසු පළාත්වල උපකාරක පන්ති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් පැවැත්වීමට අවසර ලබා දී තිබෙනවා. උපකාරක පන්ති පැවැත්වීමට අදාළ කරුණු ඇතුළත් චක්‍රලේඛය සෞඛ්‍ය බලධාරීන් පසුගිය 16 වෙනිදා නිකුත් කළ අතර ඊට අනුව උපකාරක පන්තියකට සහභාගී කරගත හැක්කේ අසුන් ගැනීමට තිබෙන ආසන සංඛ්‍යාවෙන් 50% ප්‍රමාණයක් හෝ උපරිම ළමුන් 100 දෙනෙකු පමණයි. සෞඛ්‍ය සේවාධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ බස්නාහිර පළාතේ උපකාරක පන්ති ආරම්භ කිරීම තවදුරටත් ප්‍රමාද වන බවයි. බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න. මල්බෙරි රෙසිඩන්ස්. කොවිඩ් ආසාදිතයින් 724 දෙනෙකු ඊයේ දිනේත් මෙරටින් වාර්තා වූ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. මේ අතර පසුගියදා කඩුවෙල සහ හෝමාගම යන ප්‍රදේශවල පැවති විවාහ මංගල උත්සව දෙකක මනාල යුවලටත් වෛරසය ආසාදනය වී තිබෙනවා. පසුගිය දින දෙක තුළ දිස්ත්‍රික්ක 25න්ම කොවිඩ් ආසාදිතයන් වාර්තා වූ අතර ඊයේ දිනේ වාර්තා වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 724ක්. ඊයේ වැඩිම ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 197ක් වනවා. මහනුවරෙන් 110ක්, ගම්පහින් 106ක්, කුරුණෑගලින් 40ක් සහ ගාල්ලෙන් ආසාදිතයන් 38 දෙනෙකු ඊයේ හඳුනාගෙන තිබෙනවා. මීට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 31ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 28 දෙනෙකුද වාර්තා වුණා. ඊයේ දිනේදී මෙරට තුළ සිදු කෙරුණු PCR පරීක්ෂණ සංඛ්‍යාව 18515ක්. තවත් මරණ දෙකක් ඊයේ වාර්තා වීමත් සමග කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 280ක් දක්වා ඉහළ ගියා. මිය ගොස් තිබුණේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ රණාල ප්‍රදේශයේ පදිංචිව සිටි 82 හැවිරිදි කාන්තාවක්. ඔවුන් දෙදෙනාම කොවිඩ් නියුමෝනියාව සහ වකුගඩු රෝගී ආසාදන තත්ත්වයෙන් මිය ගොස් තිබුණේ හෝමාගම මූලික රෝහලේදී. හෝමාගම පිටිපන ප්‍රදේශයේ උත්සව ශාලාවක පසුගියදා පැවති විවාහ මංගල උත්සවයේ මනාල යුවලටද කොවිඩ් ආසාදනය වී තිබෙනවා. පසුව සිදු කරන ලද PCR පරීක්ෂණවලදී තහවුරු වූයේ මීරිගම ප්‍රදේශයේ පදිංචිව සිටි මනාලයාගේ පාර්ශවයෙන් උත්සවයට සහභාගී වූ 25 දෙනාගෙන් 12 දෙනෙකුටම වෛරසය ආසාදනය වී ඇති බවයි. මොරගහහේන ප්‍රදේශයේ පදිංචිව සිටි මනාලියගේ පාර්ශවයෙන් විවාහ උත්සවයට සහභාගී වූ පිරිස සහ උත්සව ශාලාවේ සේවකයින්ද අද PCR පරීක්ෂණයට ලක් කළ අතර මෙතෙක් එම වාර්තා ලැබී නැහැ. මේ අතර කඩුවෙල රණාල ප්‍රදේශයේදී පවත්වා තිබූ තවත් විවාහ මංගල උත්සවයක මනාල යුවලටත් කොවිඩ් ආසාදනය වී තිබෙනවා. ඒ බව තහවුරු වී ඇත්තේ ඔවුන් දෙදෙනා මදු සමය ගත කිරීම සඳහා නුවර එළියට ගොස් නැවත පැමිණි පසු මතු වූ රෝග ලක්ෂණ හේතුවෙන් සිදු කරන ලද PCR පරීක්ෂණයෙන් පසුවයි. ඔවුන් දෙදෙනාගේ විවාහ දිනේ දෙවැනි දිනය පාදුක්කේ මීපේ හෝටලයකත් පසුව ඊට සමගාමී තවත් සාදයක් වටරැක ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවසේදීත් පවත්වා තිබුණා. ඒ අනුව දැනට සොයාගෙන ඇති ඔවුන්ගේ ආශ්‍රිතයින්ගේ පවුල් සංඛ්‍යාව 100කට අධිකයි. ඔවුන් උත්සව 3ක් කරන් තියෙනවා. පළවෙනි අවස්ථාව දෙකට ඔවුන් අවසර අරන් තියෙනවා. තුන්වෙනි අවස්ථාවේදී අපි දන්න තරමට අවසර නැහැ. ඉතින් ඒක නිසා මම කියන වගකීමෙන් කටයුතු කරන්න සෞඛ්‍යංශ ලබා දෙන කොන්දේසි සහ උපදේශ අකුරටම පිළිපදින්න කියලා ඉල්ලා සිටිනවා. කෑගල්ල මහරෝහලේ කාර්යමණ්ඩල සමාජිකාවන් 12 දෙනෙකු, පවිත්‍රතා අංශයේ සේවිකාවන් 6 දෙනෙකු සහ ආරක්ෂක නිලධාරියෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි එම රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය මිහිරි ප්‍රියංගනී මහත්මිය තහවුරු කළා. ඇය වැඩිදුරටත් සඳහන් කළේ පවතින තත්ත්වය යටතේ වුවද රෝහලේ රෝගී සත්කාරක සේවා අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යන බවයි. මේ වන විට සංචරණ සීමා පනවා ඇති දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයට අයත් දොම්පේ පූගොඩ කුමාරිමුල්ල ග්‍රාමයෙන් තවත් ආසාදිතයන් 24 දෙනෙකු වාර්තා වී තිබෙනවා. එම ග්‍රාමයෙන් දැනට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 173ක්. මේ වන විට කුඩා දරුවන් මව්වරු සියලු දෙනාම රෝගයට දහන වෙන අවස්ථාව බවට පත් වී තියෙනවා. වැලිමඩ නගරේ පැරණි තැපැල් කාර්යාල මාර්ගයේ ආරම්භ වන ස්ථානයේ පිහිටි ලොතරැයි අලෙවි කුටියේ සේවයේ නියුතුව සිටි පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වී තිබෙනවා. ඒ බව තහවුරු වී ඇත්තේ රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් ඔහු විසින්ම සෞඛ්‍ය අංශ වෙත සිදු කළ දැනුම් දීමෙන් පසු සිදු කළ PCR පරීක්ෂණයේදී ඒ අනුව ඔහුගෙන් ඉකුත් 18 වනදායින් පසු ලොතරැයි මිලදීගත් පුද්ගලයින් වැලිමඩ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඒ බව දැනුම් දෙන්නයි සෞඛ්‍ය අංශ ඉල්ලා සිටිනවා. මේ
අතර යම් පාර්ශවයක් මද්‍රව්‍ය තැන්පත් කළ ටෙනිස් බෝල දෙකක් කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඊයේ විසි කර තිබෙනවා. මද්‍රව්‍ය අන්තර්ගත ටෙනිස් බෝල හමු වී ඇත්තේ එහි රාජකාරී කළ යුද හමුදා සහ බන්ධනාගාර නිලධාරීන්ටයි. ඒවා පරීක්ෂා කිරීමේදී ඒ තුළ දුම්කොළ වලින් සාදන ලද යම් ද්‍රව්‍ය, ඒ වගේම ගංජා යම් ප්‍රමාණයක් සහ හෙරොයින් ප්‍රමාණයක් තිබී ඇති බවට වාර්තා වෙනවා. ඊයේ රාත්‍රී 7ට පමණ මේ ද්‍රව්‍ය සමග අදාළ බෝල වැලිකන්ද පොලිස් ස්ථානය වෙත බාර දී තිබෙනවා. දැන් මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මීට පෙර මෙවැනි සිදුවීම් වැලිකඩ සහ මීගමුව බන්ධනාගාර ආශ්‍රිතව සිදුවත් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ආශ්‍රිතව මෙවැනි සිද්ධියක් වාර්තා වුණු පළවෙනි අවස්ථාව. මේ අතර භගවන්තලාව මෝරා තේවතු යායේ පිහිටි ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ පවත්වාගෙන යන නිරෝධායන හා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටින ආසාදිතයින් අද උදෑසන ලබා දුන් ආහාර වේල ප්‍රතික්ෂේප කර තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ පසුව ප්‍රතිකාර මධ්‍යස්ථානයේ බලධාරීන් අද දහවල් ආසාදිතයන්ට පිරිසිදු ආහාර වේලක් ලබා දීමට පියවරගත් බවයි. වෛරසය බැලදීමෙන් ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබාගත් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සුවය ලබා නිවසට පැමිණ තිබෙනවා. අද දිනේ තවත් ආසාදිතයන් 349 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 57,936 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද තවත් පුද්ගලයින් 423 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමග සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 49,684ක් වනවා. රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයන් 7,972 දෙනෙකු පමණයි. ඉන්දියාවෙන් මෙරටට පළමු කෝවිඩ් එන්නත් තොගය ලබන 27 වැනිදා ලැබුණු පසු චීනෙන් රුසියාවෙන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තවත් එන්නත් මාත්‍රා ලබා ගැනීමට පියවර ගනිමින් සිටින බව ඖෂධ නිෂ්පාදනය සැපයීම සහ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. අද දෙරණ අරුණ වැඩසටහන සමග සජීවීව එක්වෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේ නිර්දේශිත සියලු දෙනා වෙත එන්නත් ලබා දීමට රජය පියවර ගන්නා බවයි. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් කොපමණ ප්‍රමාණයකට කිනම් ප්‍රතිශතයකට මේ එන්නත ලබා දීමට සැලසුම් කරලා තියෙනවා. ලෝකේ මේ COVID-19 එන්නත් නිෂ්පාදනය කරපු ඒ විද්‍යාඥයන් විසින් පෙන්වලා දීලා තියෙන කාරණේ තමයි අවුරුදු 18ට වැඩි අයට තමයි මේ එන්නත ලබා දීමේ ප්‍රයෝජනයක් තියෙන්නේ, ආරක්ෂාකාරී බවක් තියෙන්නේ. ඒක නිසා අපේ රටේ බැලුවොත් එහෙම අවුරුදු 18ට වැඩි ජනගහනය ගත්තම රටේ සමස්ත ජනගහනයෙන් 3/2කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් ඒක අනුව තමයි 65 කියන ඉලක්කම අපිට ලැබුණේ. එතකොට ඊළඟට මේ 65 ඇතුලේ ඊළඟට ප්‍රමුඛතාව තියෙන කණ්ඩායම් මොනවද කියලා එක අපි හඳුනගෙන තියෙනවා. උදාහරණයක් හැටියට කියනවා නම් අපි එන්නත පළවෙනියට ලබා දෙන්නේ ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයන් සඳහා. අපේ වෛද්‍යවරු, හෙද නිලධාරීන් සහ අනිකුත් සහායක කාර්ය මණ්ඩලයේ මේ කණ්ඩායම් වෙත තමයි ලබා දෙන්නේ. ජනගහනයෙන් 65%කට එන්නත ලබා දෙනවා කියුවාම ලක්ෂ 5ක් කියන මේ පළවෙනි අදියරේ ප්‍රමාණය ප්‍රමාණවත් වන්නේ නැහැ. ඉන් අනතුරුව අවශ්‍ය එන්නත් ටික අපට ලැබෙන්නේ කොහොමද? ඒවා ප්‍රධානයෙන් විදිහට ලැබෙනවාද? නැත්නම් ඒ සම්බන්ධයෙන් ප්‍රතිපාදන මේ වන විට රජය සූදානම් කරගෙන සිටිනවාද ඇමතිතුමනි? ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත තමයි මුලින්ම ලැබෙන්නේ ලක්ෂ 5ක්. ඊළඟට අප බලාපොරොත්තු වෙනවා තවත් ප්‍රධානයක් අපට ලැබෙයි කියන අපේක්ෂාවෙන් අප සිටිනවා. චීනයේ සයිනෝෆාම් ආයතනයේ විසින් නිපදවපු එන්නත අපිට ප්‍රධානයක් හැටියට ලබා ගැනීම සඳහා මේ වෙනකොට රාජතාන්ත්‍රික මට්ටමින් අපි කටයුතු කරගෙන යනවා. ඒ වගේම තමයි රුසියානු ස්පුට්නික් එන්නතත් ලබා ගැනීම සඳහා අපි මේ වෙනකොට සාකච්ඡා කරගෙන යනවා. ඒත් එක්කම ලෝක සෞඛ්‍ය සංවිධානය අපේ රටේ ජනගහනයෙන් 20%කට ප්‍රමාණවත් වන ආකාරයේ එන්නත් ප්‍රධානයක් හැටියට ලබා දෙන බව අපිට තහවුරු කරලා තියෙනවා. ඇත්තටම ප්‍රධානයන් හරහා ලැබෙන උපරිම එන්නත් ප්‍රමාණයක් ලබා ගන්න තමයි අපගේ බලාපොරොත්තුව. ඒ මදිපාඩුව අපි මුදලට ලබා ගැනීම සඳහා ඉදිරියේදී කටයුතු කරන්න වෙනවා. ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දෙන්න මේ වෙනකොටත් ලෝකයේ ආයතන කිහිපයක් අපිට ඉදිරිපත් වෙලා තියෙනවා. ජනතාව කිසිම අවිශ්වාසයක් තියන්න එපා. මේ රටේ ජනතාව එන්නත් ලැබිය යුතු සියලු දෙනාටම එන්නත් ලබා දීම සඳහා වගකිව යුතු රජයක් හැටියට අපි කටයුතු කරනවා. කාති උසාවි අවලංගු කර එක් අධිකරණ ක්‍රමයක් මුළු රටටම ක්‍රියාත්මක කරන ලෙස මුස්ලිම් දික්කසාද පිළිබඳ වියත් හමුව අද සංවිධානය කළ මාධ්‍ය හමුවේදී රජයෙන් ඉල්ලීමක් කෙරුණා. ඊට එක් වූ මුස්ලිම් ජාතික යුවලක් සඳහන් කළේ කාතිවරුන් අසාධාරණ ලෙස ක්‍රියා කරන බවයි.
නුවර ප්‍රදේශයේ කාන්තාවක් තමන්ගේ පෞල් ජීවිතය ඇතුළු ප්‍රශ්නයකට කාති හම්බ වෙන්න ගිය වෙලාවේ මේ දුර තිබුණු පුටුව ළඟට අරන් ඒ පුටුවේ වාඩි කරවලා මේ කාන්තාව පිටට තට්ටුවක් දාලා අහලා තියෙනවා මේ ඔයා මොකටද ආවි කියලා. එතකොට මේ කාන්තාව ගියේ උගුරේ ඇනිච්ච මාළු කොටුවක් ගන්න නෙමෙයි කාතිතුමා හම්බ වෙන්න. එතකොට මෙහෙමද මේ කාතිවරුන් තීන්දුව දෙන්නේ. 190ක් මේ කාති උසාවිය එපා කියලා කෑ ගහන්නේ මුස්ලිම් ජනතාව. ඇයි එහෙම කෑ ගහන්නේ? ඔවුන් 190ක් අසාධාරණයට ලක් වෙලා එකම රටක එකම නීතියකට ගේන්න ඕනේ. අපේ පෞල් ප්‍රශ්නේ පොඩි දේවල් ඇති වුණා. කාත්‍ය උසාවට ගියාන් පස්සේ කාත්‍යවරයා මගෙන් යහුවා එකතු වෙලා ජීවත් වෙන්න ඕනේද කියලා මගෙන් යහුවා. එයා කිව්වා ඉස්කෝලයක් දුන්නා අත්සන් කරන්න කියලා. ඒ කොලේ අත්සන් කරාන් පස්සේ එයා අපිව මේ වෙන් කරවලා තිබුණා. මට එයි මේ කාත්‍ය උසාවිය මේ වගේ දේවල් කරන්නේ. කාත්‍ය උසාවිය ලොකු අපරාධවල තමයි කරන්නේ. මේ සම්බන්ධයෙන් රජයේ පාර්ශවයෙන් මෙලෙස අදහස් පළ වුණා. දැන්ට තියෙන ව්‍යවස්ථාව අනුව දැන් මේ කාත්‍ය උසාවියක් තියෙනවා. ඒක නිසා නව ව්‍යවස්ථාවෙන් අපි අනිවාර්යයෙන්ම මේ තියෙන සියලුම මේ වගේ ප්‍රශ්න ටික ගැටලු ටික විසඳනවා. ඉතින් මම හිතන්නේ ඒක තමයි කරන්න ඕනේ. දැන්ට තියෙන තත්ත්වය අනුව ඒක නීත්‍යානුකූල බවක් ඒකට තියෙනවා. ඒක නිසා ඒ ඔක්කොම යම්කිසි ප්‍රමාණයකට විසඳයි නව ව්‍යවස්ථාවෙන්. එතකොට මේක අවශ්‍ය කරන්න පාර්ලිමේන්තුව වුණ පනතක් ගෙනල්ලා හරි ඔක්කොම කැමති නම් ආණ්ඩුව විපක්ෂයේ සියලු දෙනාම කැමති නම් පනතක් ගෙනල්ලා අයින් කරන්න ඕන. ඒක නිසා ඒකට තමයි කටයුතු කරන්න තියෙන්නේ. අපිට 3/2 බලයක් දීලා තියෙනවා. විපක්ෂෙත් කැමති නම් අපිට පුළුවන් මේක අයින් කරන්න අවශ්‍ය කරන කටයුතු කරන්න. අධිකරණ කොමිෂන් සභාව මුස්ලිම් නීතියට අනුව කාති අධිකරණ ලංකාවේ විවිධ ප්‍රදේශවල පවත්වනගෙන යනවා. එය අධිකරණ සේවා කොමිෂන් සභාව සතු කර්තව්‍ය ඒ නිලධාරීන් නිසි පරිදි පත් කිරීම. ඒවායේ තියෙනා වූ දුර්වලතාව තියෙනවා නම් ඒවා නැති කර ගැනීමට අපට ක්‍රියා කරන්න පුළුවන් ඉදිරියේදී. එකම නීතියක් එකම රටක් කියන සංකල්පයේ යටතේ අපි මේ නීති වෙනස් කිරීමට දැනටමත් සාකච්ඡා කරනවා. ඒවා දවසින් කරන්න බෑ. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ යහපාලන රජය ගෙන කිය ජාතික සම්පත් විකිණීමේ ප්‍රතිපත්තියෙන් ඉවත් වන ලෙස කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික එකමුතුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිනවා. ඔවුන් මෙම ඉල්ලීම සිදු කළේ විද්වත් වෘතිකයන්ගේ ජාතික පෙරමුණ සමග අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින්. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර පිළිබඳව විද්වත් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ හා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෘත්තීය සමිති එකමුතුව අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවා. ඊයේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉතා වගකීමෙන් යුතු ප්‍රකාශය ජනාධිපතිතුමා කරා. ඇත්තටම ඉතින් නායකයෙක් විදිහට අපි බොහොම ආඩම්බර වෙනවා තමන් වගකීම ගන්නවා කියලා කියන. හැබැයි නැගෙනහිර පර්යන්තයෙන් ගත වූ ඒ වගකීම ගැන අපි සතුටු වෙන්නේ නැහැ. 4951 තුල පිල්ලන්නේ වෙන මොකුත් නෙමෙයි. 2015 වරාය සංවර්ධනයේ මහින්ද මහත්තයා නවත්වපු තැනින් ගෝඨාභය මහත්තයා පටන් ගන්න කියලා මිසක් රනිල් වික්‍රමසිංහ ඉවර කරපු තැනින් ගෝඨාභය මහත්තයා පටන් ගන්න එපා කියලා අපි කියන්නේ. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව යහපාලන ආණ්ඩුව මේ රටට ගැලපෙන්නේ නැති නිසා තමයි 69ක් දෙනා බහුතර ඡන්දයක් දීලා ඒ ආණ්ඩුව පැන්නුවේ. ඒකේ ගැහුවා මේක ගැහුව දේවල් නැවත ක්‍රියාත්මක කරන්න නෙමෙයි. මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත් විවිධ අදහස් පළ කළා. මේක හරියට අර බියගම තියෙන තෝමස් ඩිලාරු කියන සල්ලි අච්චු ගන්න කොම්පැනි. ඒ කොම්පැනියේ මැෂින් එකෙන් සල්ලි අච්චු ගන්නවා වගේ කොළඹ වරායට නැව් වෙනකොට ඩොලර් උපදින තැනක් නැගෙනහිර ජැටිය කියලා කියන්නේ. ඒ ඩොලර් උපදින තැන අද ඉන්දියාවේ ඒ අදානි කියන සමාගමේ බයිට් එක කරලා දෙන්න තමයි අද රාජපක්ෂ ආණ්ඩුව මේ කැස කවමින් දඟලමින් ඉන්නේ. හැබැයි තමුන්නාන්සලා කල්පනා කරන්න පාරයිනේ තියෙන මට ඉඩමක්. මට ව්‍යාපාරයක් කරගන්න සල්ලි නැහැ. මම මොකද කරන්න ඕනේ? ඉඩම දිහා බල බල හුල්ලුල් ඉන්නකද? මම අඬ ගහනවා මට කාට හරි හිතවතෙකුට සල්ලි තියෙන කෙනෙක් එක්කන් එන්න. මම මිනිහට දෙන්නම් 145ක් හරි 49ක් හරි. මට දැන් ලාභෙන් 151ක් අරගෙන අපි දෙන්න එක්කව වෙලා ව්‍යාපාරයක් කරමු කියලා. අන්න ඒ වගේ වැඩක් අපි කරන්න හැදුවේ නැගෙනහිර වරායට. අපි කිසිම වෙලාවක ඉක්ුණන්න අපි ඉඩ දෙන්නේ නැහැ. අපේ හිටපු අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට හිටන් හුටන් කියලා ඕන තරම් කිව්වා. හැබැයි එතුමා හරියට හිටන් තමුන්ගේ වැඩේ කොන්ද කෙලෙන් තියාගෙන ඉෂ්ට කරා. ඉන්දියාවට දෙකට නැමුනේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා කියලා දෙනවා මගේ කාලේ නම් මේක දුන්නේ නැහැ කියලා. එතුමා ජනාධිපති නෙවෙයිද මේ ඔය ගිවිසුම් අස්සම් කරනකොට. රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුම් දෙකක් මේ යහපාලන ආණ්ඩුව විසින් අස්සම් කරා. එක ගිවිසුමක් ඉන්දීය රජයත් එක්ක ශ්‍රී ලංකා රජය. අනිත් ගිවිසුම ඉන්දීය රජය, ශ්‍රී ලංකා රජය වගේම ජපාන රජය. ඒ ගිවිසුම් දෙක අස්සම් කරේ මේ රටයි ඒ රටයි අතර කුකුල්ලු විකුණන්නත් දන්නේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කියලා තිබුණා මම
කැබිනට් එකටවත් ගේන්න දුන්නේ නැහැ. යහපාලන ආණ්ඩුවට මේක ආයෝජනය කරන්න උවමනාව තිබුණා. නමුත් මම මේක නැවැත්තුවයි කියලා. 2019 අගෝස්තු 13 සහ සෙප්තැම්බර් මාසේ 10 වෙනිදා ගරු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් රැස්වීම වලදී ඒකමතිකව තීරණය කරා අපි මේ MOC එකට යන්න. එතුමාට කියන්න බෑ ඒකට මම මේක නැවැත්තුවයි කියලා. නෑ ඉන්දියාවට දෙන්න උනන්දු වෙනවා කියලා එහෙම කියන්න බෑනේ. තාම එහෙම අවසාන තීරණාත්මක අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඇවිල්ලා නෑ. ඒ නැති තත්ත්වයක් යටතේ කාටවත් එහෙම කියන්න බෑ. වරාය අධිකාරිය ඉංජිනේරුවන් කියනවා මේක වරාය අධිකාරියටම දියුණු කරන්න පුළුවන් කියලා. මං හිතනවා ඒ අදහස වැදගත් කියලා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඊයේ කළුතර වලල්ලාවිට පැවති ගම සමග පිළිසඳර වැඩසටහන අතරතුර යට්ටපාත කනිෂ්ඨ විද්‍යාලයේ සිසුවියකගෙන් ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් වුණා. ඒ අනුව ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි පැය 24ක් ගතවීමටත් පෙර අදාළ ඉල්ලීම් අද ක්‍රියාවට නැංගුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ වලල්ලාවිටට පැමිණි අවස්ථාවේ යට්ටපාත කනිෂ්ඨ විද්‍යාලයේ සිසුවියක ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ පාසලට ගොඩනැගිල්ලක් ක්‍රීඩාංගණයක් සහ ජල ව්‍යාපෘතියක් සම්පාදනය කර දෙන ලෙසයි. දුව කියන්න මුලින්ම කල්ලා ඕන මොකද්ද? අපේ පාසල දිනු කළ අපිට ඉගෙන ගන්න පාසල් ගොඩනැගිල්ලක් අවශ්‍යයි. ඒ අනුව ජනාධිපතිවරයා එම අවස්ථාවේදීම යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අමතා අදාළ සංවර්ධන කටයුතු ආරම්භ කරන්නයි නියෝග කළ අතර හමුදාපතිවරයාගේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ 5 වන කාර්ය ඉංජිනේරු රෙජිමේන්තුව අද එහි වැඩ ආරම්භ කළා. මේ සම්බන්ධයෙන් පාසල් බලධාරීන් සහ සෙසුන් මෙලෙස සිය ස්තුතිය පළ කළා. පැය 24ක් යන්න කලිනුත් ජනාධිපතිතුමාගේ උදව් උපකාර මත මේ වන විට අපේ පාසල තුල දෙමහල් ශාලාවක් මෙන්ම පිට්ටනියද ගොඩනැගෙමින් තිබෙනවා. බොහොමත්ම ස්තුතියි අපිට මේ ෂණයෙන් ලබා දුන්නු පිළිතුරට. දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඉදිකරනු ලබන දෙමහල් ගොඩනැගිල්ල තාමත් පිටුහලක් වේ මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මැනවින් ඉටු කර ගැනීමට. කොළඹ ගුණසිංහපුර ප්‍රධාන බස් නැවතුම් පොලේ වසර ගණනාවක සිට සිදු කරන අල්ලස් ලබා ගැනීමක් සම්බන්ධයෙන් අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණ වුණා. අද උකුස්සා අනාවරණය නිලධාරීන් පිරිසක් සිදු කරන එම නීති විරෝධී කටයුත්ත සම්බන්ධවයි. මේ කොළඹ පිටකොටුවේ සිට ප්‍රදේශ රැසකට පොදු ප්‍රවාහන සේවා ආරම්භ වන මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියට අයත් ගුණසිංහපුර ප්‍රධාන බස් නැවතුම් පොළ. දිනකට බස් රථ 800ක් පමණ ගමන් අරඹන මෙහි විවිධ අකටයුතුකම් සිදුවන බවට අද දෙරණ උකුස්සාට පාර්ශව රැසක් තොරතුරු අනාවරණ කළා. එහි ගිය අපට ලැබුණු තොරතුරු සත්‍ය බවට තහවුරු කර ගැනීමට වැඩි වේලාවක් ගත වූයේ නැහැ. සෑම ගමන් වාරයක් ආරම්භයේදීම බස් කොන්දොස්තර හමුවන වේලා සටහන්කරුවන් මුදල් ලබා ගන්නා ආකාරය අප කැමරාවට මෙලෙස හසු වුණා. ඔක්කොමල්ලම එක්කව කරලා 100 200 එක්කව කරලා හැම එකෙම 100 ගාන ගන්න ඕනේ. අනිවාර්යයෙන් ඒක එහාටත් යනවා. අර ස්පෙෂල් ට්‍රිප් එකම යනකොට ඊට වැඩි ජරා වම්බෙනවා. අප කළ විමසීමකදී අනාවරණය වූයේ වේලා සටහන්කරුවන් සෑම බස් රථයකින්ම රුපියල් 100 බැගින් ලබා ගන්නා මුදල් තවත් පුද්ගලයෙකු එකතු කරගන්නා බවයි. පසුව අනාවරණ වූයේ එම පුද්ගලයා මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියේ කළමනාකරුවෙකු බවයි. අත්දැකීම් මැනේජර්ලට වෙන්නේ දවස් 2015 අනිවාර්යයෙන්ම කනවනේ ජරාව මැනේජර්ලා ඔතන ඉන්නේ ලොකු ලොකු කට්ටියනවා කන්නේ වෙන කවුරුත් නෙමෙයි මාසෙ ලක්ෂ 25 විතර හොයනවා. මෙලෙස අල්ලස් මුදල් ලබා දීම ප්‍රතික්ෂේප කරන බස් රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුවනවා. බස් ගමන් වාර ලබා නොදීම ඔවුන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවයි. මෙලෙස නිලධාරීන් විසින් අල්ලස් ලබා ගැනීම කොතෙක් නීති විරෝධී ක්‍රියාවක්ද? ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රවාහන බලධාරීන් සතු වගකීමක්. අල්ලසට තිත තබන තෙක් උකුස්සා අවධානයෙන්. ශ්‍රී ලංකා ගුවන් හමුදාව තමන්ට අයත් ගුවන් යානාවල නඩත්තු කටයුතු මෙරට තුළදීම දැන් සිදු කරනවා. ඒ හේතුවෙන් කෙටි කලක් තුළ ඇමරිකානු ඩොලර් මිලියන 8කට ආසන්න මුදලක් මෙරටට ඉතිරි කර දීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හැකිව තිබෙනවා. අද ඔන් ටොපික් විශේෂාංගය ඒ ගැනයි.
ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් කටයුතු ආරම්භ වෙච්ච කාලේ ඉඳන් මේ දක්වාම ගුවන් යානයක් අලුත් වැඩියා කරන්න ඕන වුණොත් විශාල මුදලක් වේදම් කරලා ඒ අදාළ රටට යොමු කිරීම තමයි මෙච්චර කාලයක් සිද්ධ වුණේ. හැබැයි දැන් ලංකාවේ ගුවන් යානා ලංකාවේදීම අලුත් වැඩියා කරනවා කිව්වොත් සමහර විට ඔබ පුදුම වේවි. මේ කාරණේ සිද්ධ වෙන්නේ කොහොමද? අද ඔන් ටොපික් තුලින් අපි කතා බහ කරන්නේ ඒ පිළිබඳවයි. අපි මේ ඇවිල්ලා තියෙන්නේ කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් යානා අලුත් වැඩියා කිරීමේ අංගණයට. එදින මම කිව්වා වගේ මේ ස්ථානයේදී තමයි ගුවන් යානා අලුත් වැඩියා කිරීමේ කටයුතු මේ විදිහට සිද්ධ වෙමින් පවතින්නේ ගුවන් හමුදාවට අයත්. එදින කොහොමද මේ කටයුත්ත මෑත කාලීනව ආරම්භ වෙලා මේ වෙනකොට සිද්ධ කරමින් පවතින්නේ? ගුවන් යානා අලුත් වැඩියා කිරීමේ පක්ෂාංගය ඇත්තටම ආරම්භ වෙලා තියෙන්නේ 2016 වසරේ. ගුවන් යානා 13ක් පමණ සම්පූර්ණ අලුත් වැඩියා කටයුතු කරලා අවසන් කරලා තියෙනවා. මේ ස්ථානයේ දැනට මොන වගේ ගුවන් යානාද මේ අලුත් වැඩියා කටයුතු සිද්ධ කරන්නේ? මේ පක්ෂාංගය තුළ අලුත් වැඩ කටයුතු කරන්නේ චීනයේ නිෂ්පාදිත ගුවන් යානා Y12 මගී ප්‍රවාහන F7 ප්‍රහාරක ජෙට් යානා K8 ජෙට් යානා ඒ වගේම PT6 ගුවන් යානා නියමයන් පුහුණු කිරීම සඳහා පාවිච්චිට ගන්න ගුවන් යානා. ගුවන් යානයක් මේ ස්ථානයට අලුත් වැඩියාවට ආවම කොහොමද මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ? ගුවන් යානාවල අපි ගාව ඩේටාබේස් එකක් තියෙනවා. ඒක නිෂ්පාදනය කරපු වර්ෂය සහ මේ වෙනකොට ගුවන් ගත කර ඇති ගුවන් පැය ගානත් එක්ක අපි ඒක මොනිටර් කරලා ඒ අදාළ අලුත් වැඩියාවට ඉතින් ආවට පස්සේ අපි පාංග ගැලවීමේ කටයුතු ඩිස්ඇසෙම්බල් කිරීමේ පටිපාටියට යොමු කරනවා. වැදගත්ම කාරණය තමයි ලංකාවට තියෙන ආර්ථික වාසිය මොකක්ද කියන එක. අලුත් වැඩ කිරීම පක්ෂාංගය පිහිටවන්න කලින් පිටරට යවන්න නිෂ්පාදක වෙත මේ ගුවන් යානා නැවත යවලා ඒ අලුත් වැඩ කටයුතු කර ගැනීම සිද්ධ වුණේ. නමුත් ඒ සඳහා විශාල පිරිවැයක් ගුවන් හමුදාවට දරන්න වෙනවා. සාමාන්‍යයෙන් කොච්චරක් විතරද? උදාහරණයක් විදිහට Y12 වර්ගයේ යානයක් විදේශයකට යවලා අලුත් වැඩ කිරීමක් සිදු කළොත් ඒ සඳහා ඩොලර් ලක්ෂ 9කට ආසන්න ප්‍රමාණයක් වැය වෙනවා. නමුත් අපි මේ රට තුළ මේ පක්ෂාංගය ස්ථාපිත කිරීමෙන් පසු සමස්තයක් විදිහට ගත්තොත් එහෙම 50% less cost එකක් තමයි මේක ලංකාවේදී පිරිවැයක් විදිහට එන්නේ. පොඩි කාලයක් තුළ අපිට පුළුවන් වෙලා තියෙනවා ඇමරිකානු ඩොලර් මිලියන 8ක් පරම ප්‍රමාණයක් ලංකාවේ විදේශ විනිමය අපිට ඉතිරි කරලා දෙන්න. තවදුරටත් අපි බලාපොරොත්තු වෙනවා චීනයේ නිෂ්පාදිත නොවන අපි පාවිච්චි කරන ගුවන් යානාවලත් පූර්ණ අලුත් වැඩියාවන් කිරීම සඳහා ඒ තත්ත්වයට මෙම පක්ෂාංගය අපි වැඩි දියුණු කිරීම සඳහා. අද දෙරණ මේ කතාව ඔබට කිව්වේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අපේ දේ රැකගන්න දරන මේ උත්සාහය අගය කරන්නයි. ඉතින් ඉදිරියේදීත් මේ කටයුත්ත තවදුරටත් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දෙරණ සමුගන්නවා කටුනායක ගුවන් හමුදා පරිශ්‍රයේ සිට. අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා සිටි පුද්ගලයන් 1185 දෙනෙකු සහ බීමත් රේදුරන් 830 දෙනෙකු ඇතුළු විවිධ වැරදිවලට සම්බන්ධ පුද්ගලයන් 3520 දෙනෙකු ඊ රාත්‍රියේ සිදු කළ දීපව්‍යාප්ත මෙහෙයුමකදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැන් තවත් පුවත් කිහිපයක්. කතානායක මහින්ද අබේවර්ධන මහතා අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. COVID-19 අභියෝගය හමුවේ පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ කතානායකවරයා මෙහිදී සාකච්ඡා කළ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කළේ. හම්බන්තොට වන අලි කළමනාකරන රක්ෂිතය කඩිනමින් ගැසට් කරන්න ඉල්ලා හම්බන්තොට වල්සපුගල ප්‍රදේශයේ ගොවීන් පිරිසක් ආරම්භ කළ සත්‍යග්‍රහය අදත් ක්‍රියාත්මක වූ අතර අද මහින්ද අමරවීර අමාත්‍යවරයා සත්‍යග්‍රහය පැවැත්වෙන ස්ථානයට පැමිණියා. අපි මේක 2010 ඉඳලා ඉල්ලන්නේ මේ රක්ෂිතේ ගැසට් ගන්න කියලා. ඇමතිවරු මෙතෙන් තාම කියනවා අපිට ලියලා දෙන්න අපි දන්නේ නැහැ. අපි එතෙන්දි ගත්තා මේ හම්බන්තොට පිටිච්ච මිනිස්සුද කියලා හිතන. එතකොට මේ ඡන්දය අරන් ගිහලා ඉන්නේ පාර්ලිමේන්තුවට. දැන් මේක මම ගහන ගැසට් එකක් නෙවෙයි. මේකට ක්‍රියාත්මක වෙන්න ඕන වනජීවි, වන සංරක්ෂණ සහ අපේ මහවැලි. ඔය කියන ඇමතිවරු පාර්ලිමේන්තුවට එන්නේ නැද්ද ඔය ගැසට් එක ගහගන්නේ? ඔබතුමාට මේකට මැදිහත් වෙන්න පුළුවන් ආකාරයෙන් ඔබතුමා මැදිහත් වෙලා දින මේ වැඩේ ඉක්මන් කරගන්න. අන්න ඒ සඳහා අවශ්‍ය සහයෝගය ඔබතුමා උපරිමයෙන් ලබා දෙන්නකෝ එමතුමා. අභාවප්‍රාප්ත කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරේදාස මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා අද පෙරවරුවේ සිට බොරැල්ලේ පුද්ගලික මංශාලාවක තැන්පත් කර තිබෙනවා. දේහය පිළිබඳ අවසන් කටයුතු ජනවාරි 25 වනදා රාජ්‍ය අනුග්‍රහය සහිතව බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. ගිනි අවි දෙකක් සමග පොලිස් කොස්තාපල්වරයෙකු ගුරුවරයෙකු සහ තවත් පුද්ගලයින් 3 දෙනෙකු මීටියාගොඩදී අත්අඩංගුවට ගැනීමට මීටියාගොඩ පොලිසිය සමත් වුණා. මූලික පරීක්ෂණවලදී අනාවරණ වූයේ මින් එක් ගිනි අවියක් ආගරපතන පොලිස් ස්ථානයෙන් සොරකම් කරන ලද එකක් බවයි.
වාද්‍යව සුපිරි වෙළඳ සැලකින් දුරකථන ඇමතුමක් ගන්නා විලාශයෙන් රුපියල් 8,000ක භාණ්ඩ සොරකම් කිරීමට අයෙක් උත්සාහ කරන අයුරු අසල ආරක්ෂක කැමරාවේ මෙලෙස සටහන්ව තිබුණා. විරෝධ රථයේ රියදුරුගේ සැකේ හේතුවෙන් එම සොරකම වැළකී ගියද සැකකරු පලා ගොස් තිබෙනවා. ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් වූ මුහුදේ නාවික සැතපුම් 5.5ක් පමණ දුරින් අනතුරට ලක් වූ නෞකාවට හානි සිදුව නොමැති බවට නාවික හමුදාව අද තහවුරු කරගත්තේ ඒ පිළිබඳ විශේෂඥ පරීක්ෂාවකින් පසුවයි. ඒත් සමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත් වුණා. සුවදායි රාත්‍රියක්.